ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කර ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු මධ්‍යහන 11:55 සමගින් ඔබ හමුවන මම ධනුෂ්ක සෙනවිරත්. මම රුවනි කාකුමාරදාස. ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. වරෙන්තු මත සිටියේදී සහරාන් බෝට්ටුවකින් ඉන්දියාවට පිටත් කළේ බදයුදීන්ගේ සොහොයුරා බව පාස්කු කොමිසමේදී හෙළිවේ. කැඳවීමක් ලැබූ කරුණා අම්මාන් තවමත් CID-යට පැමිණ නැහැ. හරින්ගේ ප්‍රකාශයට ආගමික නායකයන්ගේ දැඩි විරෝධය. මැලිසර නාවික හමුදා කඳවුර මාස 2කමාරකට පසු අද විවෘත වේ. අතුරේ යන බලංගොඩ හඳගිරියේ ගම්වැසියෝ. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරුවෙකු වූ සහරාන් හෂීම් වරෙන්තුවක් මත අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින අවස්ථාවේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා වන රිෆ්කාන් බදියුදීන් විසින් සහරාන්ව බෝට්ටුවකින් ඉන්දියාවට යවා ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ වුණා. එමෙන්ම සහරාන්ගේ අන්තවාදී සංවිධානයේ සමග රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාද සමීපව කටයුතු කළ බව එහිදී වැඩිදුරටත් හෙළි වුණා. ඒ හිටපු බුද්ධ්‍යංශ අධ්‍යක්ෂවරයෙකු කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී දවසේ පුවත කොමිසම හමුවේ ඊයේ සවස සිට මධ්‍යම රාත්‍රී ඉක්මවා යනතුරු සාක්ෂි ලබා දුන්නේ හිටපු බුද්ධ්‍යංශ අධ්‍යක්ෂකවරයෙකු විසින්. මෙහිදී ඔහු බුද්ධි තොරතුරක් හඳුනා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කොමිසම හමුවේ ඉදිරිපත් කළා. ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව තොරතුරු ඇතුළත් කරමින් ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් අතර හුවමාරු වී තිබූ මේ වන විටත් ජනාධිපති කොමිසමේ වැඩිදුර විමර්ශනයට ලක්වමින් පවතින ලිපි කට්ටල දෙකක් හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයාට පෙන්වා ඒවා බුද්ධි තොරතුරු ලෙස හඳුනා ගැනීමට හැකිදැයි කොමිසම ප්‍රශ්න කළා. ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය සහ වැදගත් ස්ථානවල එම ප්‍රහාර එල්ල කරන බවට මේ ලිපියේ සඳහන්. ලෙස සාක්ෂිකරු දීර්ඝ පිළිතුරක් ලබා දුන්නා. එහිදී හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ නිර්ණායක හයම අන්තර්ගත වන බැවින් මෙය නිශ්චිතවම බුද්ධි තොරතුරක් බවයි. එමෙන්ම මෙවැනි ආකාරයේ තොරතුරක් ලැබෙන්නේ ඉතා කලාතුරකින් බවත් තම සේවා කාලය තුළ මෙවැනි පැහැදිලි සම්පූර්ණ තොරතුරු සහිත ලිපි ලැබී ඇත්තේ එකක් හෝ දෙකක් පමණක් බවත් ඔහු සඳහන් කළා. අනතුරුව ජනාධිපති කොමිසම විසින් මුල් ලේඛන කට්ටලේ සහ සමාන වූත් ඊට වැඩිමනක් ඇතුළත් කර තිබූ තවත් ලිපි කට්ටලයක් පරීක්ෂා කර බලා එහි අන්තර්ගතය පිළිබඳව පැහැදිලි කරන ලෙස සාක්ෂිකරුට පැවසුවා. එම ලිපියේද බුද්ධි නිර්ණායක හයට පැහැදිලි තොරතුරු ඇතුළත් බවත් පෙර ලිපියට අමතරව ප්‍රහාරය සිදු කර හැකි නම් ලැයිස්තුවට ආමි මොහොමඩ් යන්නද එක් වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා. කෙසේ වෙතත් එහි වැඩිදුරටත් සඳහන් කර ඇති කතෝලික පල්ලිවලට සහ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ ඉලක්ක කරගන්නා බව නිශ්චිතව මෙතෙක් අනාවරණය වී නොමැත යනුවෙනුත් සියලු අන්‍යාගමිකයන් ඝාතනය කිරීම උතුම් ක්‍රියාවක් බවත් අන්‍යාගමිකයන් විනාශ කරමින් ඉස්ලාමය ප්‍රවර්ධනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සහරාන් 2016 සිට සිය අනුගාමිකයන් අභිප්‍රේරණය කර ඇත. ලෙස දෙයාකාරයක කරුණු ඇතුළත් කිරීම නිසා මෙම තොරතුරු ඇතුළත් ලිපිය දකින අයෙක් මෙය සැක සහිතව නිරීක්ෂණය කරන බවත් සාක්ෂිකරු සඳහන් කළා. ජනාධිපති කොමිසම එහිදී පැවසුවේ එසේනම් මෙම තොරතුරු යම් දියාරු කිරීමකට ලක් කර ඇත්තේද යන්නයි. එය නිවැරදි බව පැවසූ සාක්ෂිකරු සඳහන් කළේ ලිපියේ මුල මෙය නිශ්චිත බුද්ධි තොරතුරක් ලෙස දැක්වුවත් අග දක්වා ඇති ඉහතකී කරුණ තුළින් යම් දියාරු කිරීමක් සිදු කර ඇති බවයි. එමෙන්ම ජාතික බුද්ධි ප්‍රධානී තනතුරට බුද්ධිමය තොරතුරු පිළිබඳ දැනුමක් ඇති පුද්ගලයෙකු පත්විය යුතු වත් එවන විට එම දුරේ දැරූ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ඊට පෙර බුද්ධි තොරතුරු සම්බන්ධ විෂයපතයක් සමග කටයුතු නොකළ බව සාක්ෂිකරු සඳහන් කළා. එහින් ඔහුට මේ පිළිබඳ යම් දැනුම අඩු බවක් තිබෙන්නට ඇතැයිද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ වෙතත් මෙම ලිපියේ සඳහන් සහරාන් හෂීම් පිළිබඳව තම බුද්ධ්‍යංශය මගින් අවස්ථා 9කදී සහරාන්ගේ අන්තවාදී ප්‍රකාශ සහ ක්‍රියා සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන දැනුවත් කළ බව ඔහු කොමිසමට හෙළි කළා. සහරාන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ලද ප්‍රකාශ සහ බෙදාහැර තිබූ වීඩියෝ ISIS මතයට ඉතා සමාන වූ නිසා ඒ පිළිබඳ කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස තමන් එහිදී දැනුවත් කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. කාත්තන්කුඩි ප්‍රදේශයේ පල්ලි දෙකක් අතර සිදු වූ ගැටුමට අදාළ සහරාන් හෂීම් වරෙන්තුලත්ව පොලිසියෙන් සැඟව සිටි නිසා තම බුද්ධි අංශය මගින් සැකකරු සිටින ස්ථාන පිළිබඳ නිරන්තර සොයා බැලීමක් සිදු කළ බව සාක්ෂිකරු සඳහන් කළා. ඒ අනුව වරක් ඔහු මාවනැල්ල ප්‍රදේශයේ සහ කුරුණෑගල ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරු මත සිදු කළ සොයා බැලීමකදී ඔහු එම ප්‍රදේශයට පැමිණ පිටව ගොස් ඇති බවත් එලෙස ඔහු එක් ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට පලා යමින් සිටින බවට තොරතුරු ලැබුණු බව සාක්ෂිකරු සඳහන් කළා.
පසුව 2018 දෙසැම්බර් මාසයට පෙර සහරාන් හෂීම් මන්නාරමට පැමිණ එහිදී බෝට්ටුවකින් ඉන්දියාවට ගොස් කාශ්මීරය දක්වා ගොස් තිබූ බවත් සැකකරුට අයත් YouTube චැනලයකට ඉන්දියාවේ හයිදරාබාද් සිට තවත් වීඩියෝවක් මුදාහැර තිබූ බවත් හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයා කොමිසමට අනාවරණ කළා. එහිදී කොමිසම විමසුවේ ඔහු එලෙස ගොස් තිබුණේ කාගේ සහයකින්ද යන්නයි. එවක ප්‍රබල අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා වන රිෆ්කාන් බදියුදීන් සහරාන් හෂීම්ට බෝට්ටුවෙන් ඉන්දියාවට යාමට සහාය වී ඇති බව ඔහු එහිදී සඳහන් කළා. ඒ වන විට රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන් නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට නිල නොවන තොරතුරු පැවති බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළා. ඒ වන විටත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වනසේ ප්‍රකාශ කරමින් සිටි සහරාන් වැන්නෙකුට රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සහෝදරයා සිදු කළ මෙම සහාය පළ කිරීම පිළිබඳව ආරක්ෂක කවුන්සිලය දැනුවත් කළේදැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවා. තමන් මේ පිළිබඳ එවක හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා දැනුවත් කර අඟහරුවාදා දිනක පැවති බුද්ධි රැස්වීමේදීද කතා කළ බව පැවසූ සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ 2019 මාර්තු 22 වෙනිදා මේ පිළිබඳ එවක ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හරහා ජාතික බුද්ධි ප්‍රධානියාගේ අවධානයටද යොමු කර ආරක්ෂක කවුන්සිලයට දැන්වූ බවයි. මෙම තොරතුරු දැනුම් දීමෙන් පසු පාස්කු ප්‍රහාරයට පෙර ආරක්ෂක කවුන්සිලය රැස්ුනේ දැයි කොමිසම විමසුවා. ඉන්පසු ආරක්ෂක කවුන්සිලේ රැස්වීමක් නොපැවතුණු බවත් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 20 අප්‍රේල් 2 සහ අප්‍රේල් 9 පැවති බුද්ධි සමාලෝචන රැස්වීම්වලදී තමන් මෙම තොරතුරු ඉදිරිපත් කළද ඒ පිළිබඳ කතා බහක් ඇති නොවූ බවත් ඔහු කොමිසම හමුවේ සඳහන් කළා. මීට අමතරව සහරාන් හෂීම් සම්බන්ධ වූ ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයට එවක කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ලෙස සිටි රිචාඩ් බදියුදීන් සහයෝගය ලබා දුන් බවද සාක්ෂිකරු කොමිසමට පැවසුවා. ඒ සම්බන්ධයෙන්ද 2017 වසරේදී තමන් ජාතික බුද්ධි ප්‍රධානියාව දැනුවත් කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. කොමිසම එහිදී විමසුවේ මෙම සියලු තොරතුරු එවක ආරක්ෂක අමාත්‍යවරයා දැනුවත්ව සිටියේද යන්නයි. සාමාන්‍යයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා බුද්ධි සමාලෝචන රැස්වීම්වලට සහභාගී වන නිසා ඔහු හරහා ආරක්ෂක අමාත්‍ය ධූරය දරන ජනාධිපතිවරයා මෙම කරුණු දැනුවත් වන බව හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයා ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළා. දවසේ පුවත දේශපාලන රැස්වීමකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳ වූ හිටපු LTTE සමාජිකයෙකු වන විනයාග මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මෙතෙක් එහි පැමිණ නැහැ. ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඊයේ දැනුම් දී තිබුණා. LTT සංවිධානයේ හිටපු සන්නද්ධ නායකයෙකු වූ විනයගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් යුද සමයේදී හමුදා සෙබළුන් ඝාතනය කළ බවට සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ මේ වන විට සමාජයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා. පසුගිය ජූනි 17 වෙනිදා අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී කරුණා අම්මාන් සඳහන් කර ඇත්තේ තමන් LTT සංවිධානයේ ක්‍රියාකාරීව සිටියදී හමුදා සමාජිකයන් 2000-3000 අතර ප්‍රමාණයක් එක රැයකදී ඝාතනය කර ඇති බවයි. கருணா அம்மா கொரோனாவை விட கொடியவனாம் அது உண்மை அவன் சொன்னேன். கொரோனா வந்து 9 பேரும் செத்துருக்கி நாங்கள் ஒரு இரவுலையே 2000-3000 ஆமியை கொண்டாங்க விளங்காது சத்தியா சொல்லியான் பரவாயில்ல அதே மாதிரி வச்சு 3000 அவனுக்கு தெரியாவில்லை. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ නියෝග කළා. ඒ අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස විනයගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට දැනුම් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවා. කෙසේ වෙතත් ඔහු තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ නැහැ. මේ වන විටත් මාධ්‍යවේදීන් බොහෝ පිරිසක් විනයගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසල රැඳී සිටිනවා. මේ අතර කරුණා අම්මාන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අදහස් පළ කළා. මිනිමැරුම් වලට සම්බන්ධ වෙලා නම් ඒකට සම්පූර්ණ නීත්‍යානුකූලව කටයුතු කළ යුතුයි. ඒක කරනවා. එයාගේ කටින්ම කියනවා එයා මිනිමරුවෙක් කියලා. හමුදාවේ අය 2-3000ක් මැරුවයි කියලා කියනවා. අද ඒ කෙනා ඉන්නේ කාගේ ඔඩොක්කුවේද? මේවට ආණ්ඩුව ගන්න පියවර මොකද්ද? මේ වෙනකොට ආණ්ඩුව දැන් ඉන්නේ ඇත්තෙම හෙළුවෙන්. අරන්තලාවේ භික්ෂු ඝාතනය ගැන අපි දන්නවා. නමුත් කවුරුත් ඒක ගැන කතා කරේ නැහැ. ඒ වෙලාව කතා කරුවට එහෙම නංගන් කිව්වේ නැහැ. මම හිතන්නේ රජය මේකට විරුද්ධව ක්‍රියාවක් ගන්න ඕනේ. නැත්නම් මේක බරපතල ප්‍රශ්නයක්. කවුරු හරි Taman පිළිගන්නවා නම් ආයි සාක්කිය ඕනේ නැහැ නේ කලා කියන එක. කොයි පක්ෂෙන් ඉල්ලුවත්, කොයි පක්ෂ නියෝජනය කළත්, කොයි ආගම නියෝජනය කළත්, කොයි ජාතිය නියෝජනය කළත් වැරදි කළා නම් දඬුවම් දෙන්න ඕනේ. කොළඹ අගරාධගුරු අතිඋතුම් මැල්කම කල්දින රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය පිළිබඳව අදත් ආගමික නායකයන් සිය දැඩි අප්‍රසාදය පළ කළා.
පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට කතෝලික ඡන්ද අහිමි කළේ අගරාධගුරු හිමිපාණන් බවට හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා සිදු කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් මෙලෙස ආගමික නායකයන් අදහස් පළ කළා. ජාතික සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු සමාජිකයෙකු වන හරින් ප්‍රනාන්දු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී මෙලෙස අදහස් පළ කළා. කතෝලික ඡන්ද 80%ක් සාමාන්‍යයෙන් දාන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයට. එතනට දුන්න ෂොට් එක. ඒකට ගියා මොකද අපේ අද රදගුරු නේ අද රදගුරු හිමිපහණන් ගාවට ගියා. එයා දුන්න මරු දේශපාලනය. හැබැයි ඔය අද රදගුරු තනිකර දේශපාලනය කිරීම ගැන මට හිරිකිතයක් තියෙනවා. ඔය ප්‍රශ්නේ වුණාම එයා කිව්වනේ ඇමති පුතා බේරුණා අපේ මිනිස්සු මරුණා කියලා මොන ආත්භූත කතාවක්ද ඒක. ඒ කරේ තනිකර දේශපාලනය. ඒක තමයි 105 ගේමේ ඇතුලේ හිටපු මිනිස්සු මේ. හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු දේශපාලන වේදිකාවක කරපු මේ ප්‍රකාශය තුළ මා දකින්නේ එක්තරා විදිහක අපහාසයක් ඒ වගේම අගෞරවයක් කාඩිනල් හිමිපාණන්ට සිද්ධ වුණා කියලා. මේකේ තේරෙන්නේ මේ ප්‍රකාශය කරපු කෙනාගේ චරිත ලක්ෂණ පිළිබඳව. ආගමික නායකයන්ට අගෞරව කිරීම දේශපාලන නායකයන් නැවැත්විය යුතු කාලයක් මම හිතන්නේ පැමිණ තිබෙනවා. අපේ අගරාධගුරුතුමන් කිසිම දේශපාලනයක් කරන්නේ නැහැ. ඒ වරද පෙන්වා දීමයි එතුමා බොහෝ විට කළේ. කාදිනල්තුමා දේශපාලනය කිරීමක් දේශපාලනයට සම්බන්ධ වීමක් කියලා හරීම් ප්‍රනාන්දු කියන മന്ത്രിවරයා කරන චෝදනාව ඒට අපේ අප්‍රසාදය පළ කරනවා. ඒක කිසිම විදියකින් සාධාරණ නැති ප්‍රකාශයක් දේශපාලනඥයෙක් කළ යුතු. ඒ දේශපාලන පක්ෂයේ ප්‍රධානීන් නායකයන් මේ පිළිබඳව අවධානය යොමු කරන්නට ඕන. තමන්ගේ පක්ෂයේ පුජ්‍යලයන් මේ ආගමික නායකයන්ට විරුද්ධව කරන ප්‍රකාශ ඒවාට එරෙහිව ක්‍රියා කරන්නට ඕන. ආගමික සහජීවනයේ ඊටාම ඉහළින් අගය කරන වටිනාම පුජ්‍යලේ කාදිනල්තුමා කියලා කියන්නේ. එතුමා පහුගිය බෝම්බ පිපිරීම් කාලේ ඊටාම බුද්ධිමත්ව ක්‍රියා කිරීම නිසා මේ රටේ සිදුවෙන්න ගියේ මහා විපතක් වැළකී ගියා කියලයි මම විශ්වාස කරන්නේ. එතුමාගේ ක්‍රියාකලාපය අපහාසයට ලක් කිරීම පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරනවා. බෞද්ධ ජනතාවත් එතුමාට කරපු ඒ අපහාසය අහලා ඔය කියන නොදැමුණු හිටපු മന്ത്രിවරයාව ප්‍රතික්ෂේප කරනවායි කියන එකයි මගේ විශ්වාසය. එතුමාට පියාණන් වහන්සේ කිව්වනම් ත්‍රස්තවාදීන්ගේ පහරයක් පල්ලියට ඇති වෙනවයි කියලා. හුට තිබුණා කාඩිනල්තුමා දැනුවත් කරන්න. එහෙම වුණා නම් මේ 300 ගානක් කොහෙද මරණ වෙච්ච අය නැති වෙන්න තිබුණා. කාඩිනල්තුමාට නම් අපහාස වෙන්නේ නැහැ. ඔබතුමා කරගත්ත මේ පව ජීවිතේට ඔබතුමාට බලපානවා. බුදුහාමුදුරුවෝ වසල සූත්‍රයේදීත් පැහැදිලි කරලා තියෙනවා නින්දා අපහාස කරොත් ඒ අය වසල වෙනවා කියලා. හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා කොළඹ අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. තමන්ගේ ජීවිතය බේරගෙන තවත් ජීවිත 300ක් මරණයට පත් වෙලා 500කට ආසන්න ප්‍රමාණයක් තුවාල වෙලා ඒක බලන් හිටපු කෙනෙක් තමයි හරින් ප්‍රනාන්දු හිටපු ඇමතුමා. ඉතින් පාස්කුවිරිදා ප්‍රහාරයේ වගකීම බාරගත යුතු පුද්ගලයන් කාදිනල්තුමා ඉලක්ක කරගෙන මේ ආකාරයට අපහාස කිරීම ඒ වගේම අවමන් කිරීම යුක්තිසහගත කාරණයක් නෙවෙයි. අගරාධගුරුතුමා නෙමේ සජිත් ප්‍රේමදාස පැරැද්දුවේ හරෙන් ප්‍රනාන්දුල වගේ කට්ටිය. ඊගේ වතාවෙත් එයාගේ තාත්තා බෝම්බ ගාලා මිනිස්සු මරනවා කියලා දැනගෙන පුතාට විතරක් කියලා රහස් රැකගෙන හිටියා. ඉතින් ඒක ගැන තමයි අගරාධගුරුතුමා කිව්වේ. මේ සැරේත් හරෙන් අනා ගන්නවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඊගේ වතාවෙත් එයා ඒකම කරගත්තා. කිසිදු අවස්ථාවක එතුමා දේශපාලන ભેදයක් හෝ ආගමික ભેදයක් හෝ පක්ෂ ભેදයක් මේ රටේ ඇතිවන ආකාරයට කතා කරන කෙනෙක් නෙමෙයි කියන එක රටම පිළිගන්න මෙහෙත් මොහොතක හරින් ෆර්නැන්ඩෝ මේ කරපු ප්‍රකාශය තාම පිළිකුල් සාගතව අපි ප්‍රතික්ෂේප කරනවා. බෞද්ධ ජනතාව ප්‍රමුඛ සියලුම ආගමික ජනතාව අතිගරු කාදිනල් පියතුමාට තියෙන්නේ මහා පුදුම ආදරයක් ගෞරවයක්. ඒ ගෞරවය තියෙන අවස්ථාවේදී හරින් ප්‍රනාන්දු මේ විදියට විවේචනය කිරීම සියලු දෙනාම තරයේ හෙලා දකිනවා. ඒ ප්‍රකාශය පිළිබඳව හරින් ප්‍රනාන්දුට තියෙන්නේ දැඩි විරෝධයක්. ප්‍රධාන පෙළ පූජකවරයෙක් සාමාන්‍ය පූජකවරයෙකුට හෝ මෙවැනි අභූත චෝදනා නගන ගැන අපි කනගාටු වෙනවා. මොකද දැන් මේ වෙනකොට ඒ ගැන පරීක්ෂණයක් පවත්වනවා. තමන්ගේ සගයන් සමහරක් විට ඒක අහු වෙනවද දන්නේ නැහැ. නැගෙනහිර පැත්තේ එහෙම සගයෝ මේකට වග කියන්න වෙයි කියලා බයට දැම්මම ඉඳන් කියන නෑ නෑ අහවලන් තමයි මේකට සම්බන්ධ කියලා. මොකද තමාගේ වාර්ගික සගයා බේරගන්න එහෙම කියනවත් දන්නේත් නැහැ.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත යුතු බවත් අදාළ ප්‍රහාරයේ චෝදිතයාට හිමි දඬුවම හරින් ප්‍රනාන්දුට හිමි විය යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. හිරු ටීවී ඔස්සේ විකාශය වන සලකුණ දේශපාලන වැඩසටහනට එක්වමින් ඔහු සඳහන් කළේ ඒ සඳහා නීතිමය පදනමක් ඇති බවයි. ආදිනල් හිමිපාණන් වහන්සේ මේ කාලේ පහළ වුණා කියන්නේ අපේ රටට ආශිර්වාදයක්. අපි උන්වහන්සේට ඊ타මාත්ම භක්තිමත්ව ගරු කරනවා. අපේ රටේ භික්ෂුන් වහන්සේලාගේ පවා විශාල ගරුත්වයක් තියෙනවා ආදිනල් හිමිපාණන් වහන්සේට. ඒකට හරිම් ප්‍රනාන්දු වගේ කෙනෙක් ඒ වගේ උත්තරීතර ආගමික නායක හිමිපාණන් වහන්සේ කෙනෙකුට මේ තරම් පරිභව කරනවා නම් මේ වගේ මූණක් දකින්නකොට හරිම් ප්‍රනාන්දුගේ මූණ දකින්නකොට ඇත්තටම අපිට වමන යන තරමට අපිරියයි. මේ වගේ මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න මෝඩයෝ මේ රටේ ඉන්නවද කියලා අහන්න ඕනේ. හරිනම් තමුදිත පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරේ මිනිමරුන් චෝදනාවට හරිම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්න ඕන. මොකද නීතිමය පදනම? මම කියන්නේ නීතිය පදනම. අම්මලාගේ තාත්තලාගේ දූලාගේ පුතාලාගේ බෑනගේ මිනුපුරන්ගේ මස් කැදලි එක ගෝණියද එකතු කරලා ගෙනිච්චේ. ඒක කාගේ මස්ද කියලා දන්නෙත් නැහැ. ඒ තරම් ක්‍රූර ඝාතනයක් මේක. බෝම්බේ පුපුරලා පැය ගාන ඉගී. මාධ්‍යයට කියනවා මම බේරුණා. මට දෙයියෝ බැලලා. මම කොච්චි කඩේ පල්ලි මම යන පල්ලි. හැබැයි මං අද ගියේ නැහැ. ඇයි ගියේ නැත්තේ? මට තාත්තා කිව්වා ඔය පල්ලියට හෙට යන්න එපා. ඔකේ බෝම්බ පුපුරනවා. ඒක නිසා මම බේරුණා. අපේ රටේ අනිත් කතෝලික භක්තිමතු ඔක්කොම පුපුරලා මලාට මට කමක් නැහැ කියන පණිවිඩය දුන්නානේ රට. ඒතර ඔහු මේක දැනගෙන හිටියනේ. ඔහු ඇමති කෙනෙක්. කැබිනට් මණ්ඩලයේ ඇමති කෙනෙක්. මොකද ගත පියවර? මොකුත් ජැත්තේ නැහැ. එහෙනම් මොකද්ද නීතිය? ඒ බෝම්බේ පුපුරපු අපරාධي කරපු මිනිහට චූදිතයට අපරාධකාරයට දෙන දඩුවම මොහුට දෙන්න ඕන. ඒක තමයි නීතිය. COVID-19 හේතුවෙන් වසා දැමුණු වැලිසර නාවික හමුදා කඳවුර මාස 2කමාරකට පසුව අද විවෘත කෙරුණා. මේ අතර ගෝලීය වසංගතයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඇමරිකාවේ රැඳී සිටි 217 දෙනෙකු අද අලුයම විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණියා. මෙරටින් වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ වැලිසර නාවික හමුදා කඳවුර මාස 2කමාරකට පසු අද යලි විවෘත කෙරුණා. මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුර COVID-19 වෛරසෙන් තොර කලාපයක් බවට ප්‍රකාශයට පත් කරමින් ඊට අදාළ ලිපිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නාවික හමුදාපතිවරයා වෙත බහර දී තිබෙනවා. ඒ අනුව මෙහෙයුම් සහ ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සමග කඳවුරේ මෙහෙයුම් කටයුතු අධීර කිහිපයක් යටතේ සිදු කිරීමට නියමිතයි. අප්‍රේල් 24 වන දින සිට මෙහෙයුම් වලින් ඉවත් කොට හුදකලා කර තිබූ වැලිසර නාවික හමුදා කඳවුර නැවතත් විවෘත කර සාමාන්‍ය තත්ත්වයට මේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට නාවික හමුදාපතිතුමා විසින් අනුමැතිය ලබා දීලා තිබෙනවා. මේ සඳහා අවශ්‍ය නිර්දේශයන් සහ උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග නිවාරණ ඒකකයේ මගින් නාවික හමුදාවට දන්වලා තිබුණා. මෙහිදී මූලික පියවර වශයෙන් අද දින මෙම කඳවුරේ අත්‍යවශ්‍ය රාජකාරීන් සහ සේවා ආරම්භ කිරීමට නාවික හමුදාපතිතුමා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සති කිහිපය තුළ මෙම කඳවුරේ අනිකුත් දෙපාර්තමේන්තු සහ අංශයන්හි රාජකාරීනුත් ආරම්භ කරලා මෙම කඳවුර සම්පූර්ණයෙන්ම මෙහෙයුම් තත්ත්වයට ගෙනීමට පුළුවන්කම ලැබෙවි කියලා. පසුගිය අප්‍රේල් 24 වනදා වැලිසර නාවික හමුදා කඳවුර තාවකාලිකව වසා තිබුණේ එම කඳවුරේ නාවික හමුදා සමාජිකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වීමත් සමගයි. ඉන්පසු වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික හමුදා සමාජිකයන් 898 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබූ අතර ඉන් 786 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. තවත් 112 දෙනෙකු වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 1951ක් වන අතර වෛරසය ආසාදිතව සිට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 1526ක් දක්වා ඉහළ ගියේ. ඊයේ තවත් පුද්ගලයන් 28 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමගයි. ඒ අනුව තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ වෛරසය ආසාදිත 414 දෙනෙකු පමණයි. මේ අතර ගෝලීය වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඇමරිකාවේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු අදාළුවම දිවයිනට පැමිණියා. ඒ එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 25යි 28 දරන විශේෂ ගුවන් යානයෙන් පැමිණි පිරිසගේ PCR පරීක්ෂණ ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම සිදු කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබුණේ මෙලෙසින්. වර්තමාන සමාජය තුළින් කොවිඩ් ආසාදිතයන් හමු නොවීම නිසා රට තුළ කොවිඩ් වෛරසය පාලනය වී ඇති බව යුද හමුදාපති ලොතනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වමින්. පැලවත්ත අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයට යාපදව තුරු මිතුරු නවරටක් ව්‍යාපෘතියේ 4 වන අධීරයටතේ ඉදිකිරීම නිමා කළ ළමා උද්‍යානය විවෘත කිරීම ඊයේ පස්වරුවේ යුද හමුදාපති ලොතනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
එම පරිශ්‍රයේ පිහිටි ශාරීරික යෝග්‍යතා මන්තිරුව යාබද විස්ථානගත කළ T55 යුද ටැංකි දෙක නිරාවරණය කිරීම සහ හමුදා මන්සන්දියේ අලුතින් ඉදිකරන ලද විදුලි පහන් කණු ආලෝක කිරීමද එහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ සමාජය තුලින් අවසන් කොවිඩ් ආසාදිතයා සොයාගනු ලැබේ අප්‍රේල් මාසයේ 30 වෙනිදා. ඒ කියන්නේ සාමාන්‍ය දින 50ක් වැනි කෙටි කාලයක් තුල ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 සමාජය තුලින් තුරන් කිරීමට හැකියාවක් ලැබුණා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ පොකුරක් තිබ්බා. ඒ පොකුරත් එපහව ගිය ආකාරයක් පෙනී යනවා. ඕනනම් ඉදිරියට එක්කෙනෙක් දෙන්නෙක් හමු වෙන්න පුළුවන්. ඒකත් නැති වෙලා යයි. මේ தත්ත්වය රැකබලා ගැනීම රටේ ජනතාවගේ යුතුයකමක් වෙනවා. නමුත් ඉතින් පිටරට වලින් ඉදිරි කාලෙදී ගේන හින්දා පිටින් ඊට හමු වෙන්න පුළුවන් කොවිඩ් ආසාදිත නමුත් අපි අර සමාජයක් තුලින් අප්‍රේල් මාසේ 30 වෙනිදාන් පස්සේ හමු වෙලා නැති හින්දා අපේ රටේ අපේ කොවිඩ් මේ වන විට පාලනය කරලා තියෙනවා කියන එක අපිට කියන්න හැකියාවක් තිබෙනවා. COVID-19 වෛරසය ලෝපුරා තවමත් වේගවත්ව ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් ඇනම් පවසන්නේ COVID-19 ගෝලීය වසංගතය මේ වන විට සෞඛ්‍ය අර්බුදයක සීමාවන් ඉක්මවා ගොස් ඇති බවයි. ලොවපුරා වාර්තා වන COVID-19 වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 91 ඉක්මවනවා. ලොව වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 31496ක් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2388153 දක්වා ඉහළ ගියා. මෙම තත්ත්වය හමුවේ ඇමරිකාවේ බරපතල රැකියා අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ඇමරිකාව තුළ රැඳී සිටමින් රැකියාවල නිරත වීමට ලබා දෙන ග්‍රීන් කාඩ් සහ අනිකුත් විදේශ ශ්‍රමිකයන් සඳහා වීසා නිකුත් නොකිරීමේ කාල සීමාව මේ වසර අවසන් වනතුරු දීර්ඝ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තා. මන්දිරය පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාගත් මෙම තීරණය මගින් COVID-19 වසංගතය හමුවේ ආර්ථිකමය වශයෙන් පීඩාවට පත් ඇති ඇමරිකානුවන් සඳහා රැකියා උත්පාදනය වනු ඇති බවයි. ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 24318ක් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 11,11,348 දක්වා ඉහළ ගියා. යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල ඇති රුසියාවෙන්ද ගත වූ පැය 24 තුළ COVID-19 ආසාදිතයන් 7600ක් වාර්තා වුණා. ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,92,280ක්. මේ අතර COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මේ වසරේ විදෙස් වන්දනාකරුවන්ට හජ් වන්දනාව සඳහා අවසර ලබා නොදීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා. සෞදි රජය පියවරගෙන ඇත්තේ මේ වන විට එරට ජීවත් වන සීමිත ඉස්ලාම් බැතිමතුන් පිරිසකට පමණක් මක්කම වෙත පැමිණීමට අවසර ලබා දීමටයි. සෞදි අරාබියෙන් මේ වන විට COVID-19 ආසාදිතයන් 1,61,000ක් සහ මරණ 1,307ක් වාර්තා වනවා. මේ අතර COVID-19 ව්‍යාප්තිය ආරම්භ චීනයෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 22 දෙනෙකු වාර්තා වුණා. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් පාකිස්තානයේ සින්ධ් ප්‍රදේශයේ සංචරණ සීමා පනවා ඇති පසුබිමක ජනතාව නිවෙස්වලට සීමා වීම හේතුවෙන් සංක්‍රමණික පක්ෂීන් නිදහසේ සැරිසරන ආකාරයයි මේ. COVID-19 ව්‍යාප්තියෙන් දකුණු ආසියාවේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 13540ක් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4,40,450 දක්වා ඉහළ ගියා. මේ අතර COVID-19 වසංගතයේ ගෝලීය බලපෑම සෞඛ්‍ය අර්බුදයක සීමාවන් ඉක්මවා ගොස් රටවල් රැසක ආර්ථික සමාජීය සහ දේශපාලනමය අර්බුදයක් බවට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රොස් ඇනම් පවසනවා. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බෙදුණු ලෝකයක මෙම වෛරසය පරාජය කිරීම දුෂ්කර කාර්යයක් බවයි. මේ අතර COVID-19 රෝගීන් සඳහා ලබා දීමට සුදුසුයයි මෑතකදී අනාවරණය කරගත් ඩෙක්සමෙතසෝන් ඖෂධය නිෂ්පාදනය ඉහළ නැංවීම මීළඟ අභියෝගයක් වී ඇති බව ඔහු සඳහන් කළා. The next challenge is to increase production and rapidly and equitably distribute dexamethasone worldwide. WHO emphasized that dexamethasone should only be used for patients with severe or critical disease under close clinical supervision. There is no evidence this drug works for patients with mild disease or as a preventative measure, and it could cause harm. දීර්ඝ කාලයක සිට සිදු කළ අත්‍යවශ්‍ය නොවන ආනයන දේශීය ආර්ථිකයේ ගොඩනැංවීමේ අරමුණ ඇතිව සීමා කර ඇති බැවින් ශ්‍රේෂ්ඨ රැසක නිෂ්පාදන ආරම්භීමේ අවස්ථාව උදා වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ පසුරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය ශ්‍රේෂ්ඨ රැසක කර්මාන්තකරුවන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර මෙම හමුව සිදු වුණේ ජනාධිපති කාර්යාලයේදී.
සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු ආකාරයට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයකට ගමන් මඟ සකසා ඇති බැවින් දේශීය සහ අන්තර්ජාතික වෙළඳපොළ ජය ගැනීම කර්මාන්තකරුවා හමුවේ ඇති වත්මන් අභියෝගයේ බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ ජනතාවගේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම, නව කර්මාන්ත බිහි කිරීම සහ රටට නව තාක්ෂණය හඳුන්වා දීම වැනි බොහෝතේ ව්‍යාපාරිකයන් විසින් සිදු කළ යුතු බවයි. රට තුළ නිෂ්පාදනය කරන සෑම භාණ්ඩයකම හා සපයන සෑම සේවාවකම ගුණාත්මක භාවය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වීමට උත්සාහ කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා. තනි අංක පොලි අනුපාතයකට බැංකු ණය සම්පාදනය ආරම්භ ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරි මාස කිහිපය තුළ මෙරට නිෂ්පාදනය කරන කොස්ස ඉදලේ සිට බෙහෙත් පෙත්ත දක්වා දේශීය නිෂ්පාදන වර්ධනය කරමින් ප්‍රතිඵල පෙන්වීම කර්මාන්තකරුවාගෙන් තමන් අපේක්ෂා කරන බව ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා සඳහන් කළේ ගොවියාට වගා කිරීමට උපදෙස් දී කෘෂි භෝග ආනයනයේ රජීය ප්‍රතිපත්තිය නොවන බවත් කර්මාන්තකරුවා සේම ගොවියාටද ඉල්ලුම හඳුනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා වී ඇති බවයි. මෝටර් රථ නිෂ්පාදනය එකලස් කිරීම, ලෝහ, සම්, රබර්, විදුලි හා විද්‍යුත් උපකරණ, දැව, ඇඟලුම්, ඖෂධ ඇතුළු ක්ෂේත්‍ර රැසක නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ගම රට මෙන්ම ලෝකයේ පිළිබඳ දැනුමක් ඇති අපේක්ෂකින් පිරිසක් තරඟබිමට ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල මහව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. කුරුණෑගල මහව ඩී.බී. ඒකනායක මහතාගේ නිවසේ මෙම ජන හමුව සංවිධානය කර තිබුණා. රණවිරුගාය කෙනෙක් කිව්වා ඇමරිකන් පුරවැසි භාවයක තියෙනවා කියලා. දින්නක් වැඩක් නැහැ. ජනාධිපතිකමේ වාඩි වෙන්න හම්බෙන්නේ නැහැ කිව්වා. ඔය හැම මඩක්ම ගැහුවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරපුවාම මංගල චාම්පික රටවටේ ගිහිල්ලා කිව්වා රාජපක්ෂ පරද්දන්න පුළුවන් එක්කෙනා ඉන්නේ ඒ සජිත් ප්‍රේමදාස මහත්තයා. හැබැයි එයා ගියේ උතුරේ ඡන්ද ටික එක සාක්කුවකයි නැගෙනහිර ඡන්ද ටික ප්‍රේමදාස මහත්තයා වන් සාක්කුවේ දාගෙන ගියේ. ගිහිල්ලා කිව්වා ඒතරම් තමයි කසේරුව තියෙන්නේ, ජවය තියෙන්නේ, නිදි මරලා පුරුදු යාට විතරයි, පැය 24ක් වැඩ කරන්න පුළුවන් යාට විතරයි. ජනපති වූ විගස බොත්තමක් හැබමු ගම මිඩ්වයිෆ් ගෙදරට එනවා කියන මොන තරම් අපහාස කරුවා. උතුරේ නැගෙනහිර නැතුව ජනාධිපතිගෙන් පත් කරගන්න බෑ. එහෙම තිබුණා විශ්වාසය. හැබැයි ලංකා ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව දීලා ඉවරලා අපිට අපේ ජනාධිපති කෙනෙක් පත් කරන්න පුළුවන් කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනපු ජනතාව තමයි මේ ඉන්නේ. ඒ ජයග්‍රහණයත් එක්ක අද මේ මැතිවරණේ තරඟ කරන්නේ 3-2 බලය ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ අපේ ඔක්කොගෙම එකම දේශපාලන පක්ෂය තුල ඉඳගෙන සියලු දෙනාම එක පෙරමුණකින් තමයි අද තරඟවන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මේ බෙදීමත් එක්ක කලකිරුණු පිරිස් අද එක්කව වෙමින් පවතිනවා. අපි සියලු දෙනා එකතු කරගත යුතුයි. 3-2ක් ලබා ගැනීමට තරම් අසීරු කාරණයක් නොවන බව අපිට දැන් පැහැදිලි වෙනවා. රටේ ප්‍රශ්න වලට විසඳුම් සොයන්න ජනාධිපතිවරයා කරන වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න අවශ්‍ය කණ්ඩායමක් තමුන්නාන්සලා පත් කරගනී කියන විශ්වාසය අපිට තියෙනවා. අපේක්ෂකයා තෝරගන්නකොට අපි අපේක්ෂකයෝ තෝරගත්තේ උගත්කම විතරක් නෙවෙයි. ප්‍රදේශය පිළිබඳ අවබෝධය. තමන්ගේ ගම ගැන, තමන්ගේ පළාත ගැන, තමන්ගේ දිස්ත්‍රික්කය පිළිබඳව විතරක් නෙවෙයි රට පිළිබඳවත්, ලෝකයා පිළිබඳවත් දැනුම අපි ඔවුන්ගේ සොයලා බැලුවා. මොකද එවැනි දැනුමක් තුල තමයි පාර්ලිමේන්තුව තුල ඔහුට දායක වෙන්න පුළුවන් වෙන්නේ කියන විශ්වාසය ජනාධිපතිවරයාට තියෙනවා. ඉතින් එවැනි පිරිසක් අපි තරඟබිමට දාලා තියෙනවා. අගෝස්තු 5 වනදා ජයග්‍රහණයෙන් පසු කාන්තාවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබා දීමට ප්‍රතිපාදන වෙන් කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මොරටුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. කාන්තාවන් කීප දෙනෙක් ඈනුම් වරින්න නිසා මම වැඩි දීර්ඝව කතා කරන්නට යන්නේ නැහැ. හැබැයි මම එක දෙයක් කියන්න කැමතියි. අපි රජයේ පිහිටෙව්වම කාන්තා හිංසනයට විරුද්ධව දැඩි නීති රීති ගේනවා. කාටවත් තමුන්නාන්සලාට අතවර හිරිහැර කරන්නට අපි ඊට තබන්නේ නැහැ. 5 වෙනිදා ජයග්‍රහණය කරනකොට අපේ රටේ කාන්තාවන්ට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම නොමිලේ ක්‍රියාත්මක කරන්නට රජයෙන් ප්‍රතිපාදන ලබා දෙනවා කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මම දන්නවා හෙට වෙනකොට මට තවත් නමක් හදයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. කතාව අවසන් කරන්නට පෙර ප්‍රශ්න කීපයක් මතු කරා. රොක්සිවත්ත.
මේ මහත්මිය කතා කරා පොදු සනීප ආරක්ෂක පද්ධතියක් ගැන, වැසිකිලි පද්ධතිය ගැන. අපි ඒ සියල්ලක්ම ඔළුවේ සටහන් කරගත්තා, මොලේ සටහන් කරගත්තා. පස්වෙනිදායින් පස්සේ අපිට කරන්න තියෙන උපරිම යුතුයකම අපි ඉෂ්ට කරනවා. ලේසි පහසු දෙයක් නෙවෙයි, බොහොම ඇඟට අමාරුයි. මේ වගේ මහන්සිකාර ගමනක් යනකොට කරන්න දෙයක් නැහැ. අපි ලෑස්ති දුෂ්කර ක්‍රියා කරලා ජනතාව වෙනුවෙන් මේ දේශපාලන ව්‍යාපාරය සාර්ථක කරගන්න. දැන් රතු මිනිත්තුව විශේෂාංගය. රතු මිනිත්තුව ඇස් ඇරෙන්නට. තම දරුවන්ගේ ජීවිතද අනතුරේ හෙළමින් දෛනික කටයුතු සම්පාදනය කර ගැනීමට අතුරේ ගමන් කරන මේ ගම්වැසියන් ජීවත් වන්නේ බලංගොඩ වැලිගෙපොළ හඳගිරේ ගම්මානේ. බොහෝ අඩුලුහුඩුකම් මැද ජීවත් වුවත් ඔවුන්ගේ ජීවිත සතුටින් පිරී තිබෙන්නේ ගම්මානේ සම්පත් වලින් සිත් පුරවා ගන්නා ජීවිතය ඉගෙනගෙන තිබෙන නිසාවෙන්. එහෙත් මෙතෙක් කිසිදු රජයකින් හෝ බලධාරියෙකුගෙන් වෙසඳුම් නොලැබුණු මර උගුලක් ඔවුන්ගේ ජීවිත වෙලාගෙන තිබෙන්නේ වසර 35කට අධික කාලයක සිටයි. ඒ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් එහා මෙහා යාමට ඇති මේ දඬුපාලම හේතුවෙන්. කොහෙද යන්නේ? මේ ළමයි කියලා යන්නේ. මේකෙන් බය නැද්ද? බයයි ඉතින් මොනව කරන්නද ඉතින්. මම දැන් මෙහෙට ඇවිල්ලා අවුරුදු 30ක් විතර වෙනවා. ලොකු එක්කෙනා දැන් ඉස්කෝලේ ගිහිල්ලා ඉවරයි. එයා හම්බෙන්නත් මේකෙන් තමයි ගියේ. ඉස්කෝලේ යනකොට අනන්තවත් පල්ලට වැහලා නැහැ. කම්බි එල්ලිලා එහෙම සෑහෙන දුක් විඳා. මේ දණ්ඩට අඩියක් වගේ තියෙද්දි ගලනවා. මේ පොඩි බබා හම්බෙන්නෙත් එද්දි ක්ලිනික් එකෙම ගියෙත් මේ දණ්ඩෙන් තමයි. දැන් දිරලා තියෙන්නේ හොඳටම. මට රේල් පීල්ලක් වගේවත් යන්තම් හදලා දෙන්න කියලා තමයි කියන්නේ. කිසිදු රජයකින් සිය පෞද්ගලික වාසි ප්‍රයෝජන අපේක්ෂා නොකරන මේ ගම්වැසියන්ගේ එකම ඉල්ලීම වන්නේ එදිනෙදා එහා මෙහා ගමන් කරන මේ මර උගුලට විසඳුමක් ලබා දෙන ලෙසයි. රටේ විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය පිළිබඳ උදම් අනනා බලධාරීන් කිසිවෙකුගේ දැස් තවමත් මේ අනතුරු දෙස නොබලන්නේ සංවර්ධනයේ අරුණලු ගමට හිමි නොවන බව පසක් කරමින්ද. අතුරේ යන මේ ජීවිතවලට සහනයක් සපයමින් හැකි ඉක්මනින් ප්‍රමිතියෙන් යුතු පාලමක් ඉදිකර දෙන තෙක් රතු මිනිත්තුව අවධානයෙන්. රතු මිනිත්තුව ඇස් ඇරෙන්නට. වසර ගණනාවක සිට කිසිදු ප්‍රයෝජනයක් නොගෙනම විනාශ වෙමින් පවතින ඉඟිනියාගල වීගබඩා සංකීර්ණය නැවත පිළිසකර කර දෙන ලෙස ප්‍රදේශීය ජනතාව රජයෙන් ඉල්ලා සිටිනවා. මේ අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කයන්ට මයිම පිහිටි ඉඟිනියාගල ප්‍රදේශයේ ඇති විශාලතම වීගබඩා සංකීර්ණයයි. අක්කර 10ක භූමි ප්‍රමාණයක පිහිටි මෙම වීගබඩා සංකීර්ණය 60 දශකයේ ආරම්භ කර ඇති බව සඳහන්. වී අලවි මණ්ඩලය යටතේ පවතින මෙම වීගබඩා සංකීර්ණයේ වී තැන්බීම, වී කැටීම සහ වී කිලෝ ලක්ෂ 5ක් පමණ ගබඩා කර තැබීමේ හැකියාව පවතිනවා. එලෙස ආරම්භ වූ මෙම ගබඩා සංකීර්ණයේ වැඩ කටයුතු 1971 වසරේ සිට 1994 දක්වා සිදු කර ඇති අතර එම කාලයේදී එහි සේවකයන් විශාල ප්‍රමාණයක් එහි සේවය කර තිබෙනවා. නමුත් මේ වන විට මෙම ගබඩා සංකීර්ණය වසර ගණනාවක සිට පවතින්නේ අක්‍රීය මට්ටමේ. මෙම වීගබඩා සංකීර්ණයේ ඇති යන්ත්‍ර සූත්‍ර වසර ගණනාවක සිට කිසිදු ප්‍රයෝජනයකට නොගෙනම විනාශ වෙමින් පවතිනවා. මුළු නැගෙනහිරට පමණක් නෙමේ මේ ලංකාවටම අවශ්‍ය කරන වී නිෂ්පාදනය, හාල් නිෂ්පාදනය දෙන්න පුළුවන් තත්ත්වයට තිබුණු තැනක්. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම වීගබඩා සංකීර්ණය නිසි පරිදි සකස් කොට මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් යොදවන ලෙසයි. වී කොටනකොට එන 10 වලින් වී තම්බලත් කොටන්න පුළුවන්. බොයිලරුකුත් තියෙනවා මෙතන. මේක විශාල පාඩුවක්. මම ඉල්ලන්නේ මේ ඉන්න බලධාරීන්ගෙන් මේක අලුත් වැඩියා කරලා නැවත පටන් ගන්න. තම කියනවා නම් මේක ප්‍රතිසංස්කරණය කරලා අලුත් වැඩියා කරාට පස්සේ අපේ ගමේ ඉන්න කට්ටියට හුඟක් තරුණ පරම්පරාව ඉන්න රැකියා නැති ඒ කට්ටියට මේ රැකියා කීපයක් මේකෙන් ලබා දෙන්න පුළුවන්. අගෝස්තු 1 වෙනිදා සිට දෙවැනිට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ලියාපදිංචි හෝටල් සහ නවාතැන් සපයන ස්ථානවල පමණක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. දැන් තවත් දේශීය පොත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. දේශපාලන පරිගණන සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම විසින් ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධව නිකුත් කර තිබූ නොතිසිවලට අදාළව අද දිනේදී හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහතුරුන් කොමිසම හමුවේ පිණි සිටියා.
උඩරට දුම්රිය මාර්ගයේ පොහොය සහ ඉදල්කස් හින්න දුම්රිය ස්ථාන අතර 34 වැනි උමං මාර්ගයේ ආසන්නයේ ඇති කැලෑබද ප්‍රදේශයක විශාල ගින්නක් හටගෙන ඇති අතර එය මෙවන විටත් පවතින බව අප වාර්තාකරු සඳහන් කළා. බදුල්ල ප්‍රදේශයේ පෙරහැරක ස්වරූපයෙන් අපේක්ෂකයෙකු නොමැතිව ඡන්ද නීති උල්ලංඝනය කරමින් ගමන්ගත් ජීප් රථයක් සම්බන්ධව පොලිසියට ලද තොරතුරක් අනුව ජීප් රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමට බදුල්ල පොලිසිය කටයුතු කළා. ආදර්ශ ඡන්ද ගණන් කිරීමක් අද උදෑසන ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විධානපතිරණ මහතාගේ සහ ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කුමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. හලාවත කුරුණෑගල මාර්ගයේ මැල්පුර මන්සන්දියේදී මෝටර රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදු වන අනතුරකින් යතුරුපැදියේ පසුපස ගමන්ගත් කාන්තාව තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ගින්ගඟේ දියනෑමට ගිය 12 හැවිරිදි දරුවෙකු දියගිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි දිලුම් නිම්සර නමැති දරුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තම මව සහ පියා සමග ගින්තොට මෝයකටේ දියනාමින් සිටියේදී. පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කොත්තුකච්චිය ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් සහ මෝටර රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පනාගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු එක් යතුරුපැදියක පසුපැදිකරු ලෙස ගමන් කර ඇති අතර අනතුරින් පාරේ ගමන් කළ පුද්ගලයෙකු තුවාල ලැබුවා. ගාල්ල පොද්දල අඳුරත්විල මාතෘසායනයේ වෙනත් ස්ථානයකට රැගෙන යාමට කටයුතු කරන බවට චෝදනා කරමින් මව්වරුන් උද්ඝෝෂණයක නිරත වූ අතර ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ දැනට පවතින ස්ථානීයම සායන කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. හල්දුම්මුල්ල නිකපුත බටහිර සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයා විසින් රුපියල් 5000ක දීමනාව ප්‍රදේශවාසීන්ට ලබා නොදී වංචා කර ඇති බවට ගම්වාසීන් චෝදනා කරනවා. ක්‍රෙඩිට් කාඩ් උපයෝගය කරගනිමින් ජාත්‍යන්තර මට්ටමේ ජාවාරමක නිරත වූ විදේශිකයන් සිව් දෙනෙකු ගල්කිස්ස ප්‍රධාන පෙළේ හෝටලයක් තුළ රැඳී සිටියේදී පොලිස් විශේෂකාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් පිරිස අතරට නයිජීරියානු ජාතිකයන් 3 දෙනෙකු සහ උගන්ඩා ජාතික කාන්තාවක් ඇතුළත්. සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ ඩෙබිට් කාඩ් පත් 20කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් අතර වැඩිදුර පරීක්ෂා කිරීමවලදී හෙළි වුණේ 2017 වසරේදී මෙරටට පැමිණ ඇති ඔවුන් විසා නොමැතිව රැඳී සිට ඇති බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් ඇසුරු කර මුදල් වංචා කර ඇති මෙම පිරිස මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන බන්ධනාගාරගතව සිට ඇති බවටද ප්‍රශ්න කිරීමවලදී හෙළි වුණා. සැකකරුවන් සිව් දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් ලොව වටා හිරු. ලොව වටා හිරු. වර්ගවාදයට එරෙහිව ඇමරිකාවේ ක්‍රියාත්මක විරෝධතා අතරතුර දවල මන්දිරය අසල පිහිටි එරට 7 වන ජනාධිපති ඇන්ඩ්‍රු ජැක්සන්ගේ ප්‍රතිමාවක් ගලවා ඉවත් කිරීමට කටයුතු කිරීමේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇති වුණා. ඉන්දු චීන දේශසීමා අර්බුදය තවදුරටත් උත්සන්න කරමින් දෙරටේ දේශසීමාවේ සික්කිම්හිදී ඉන්දිය සහ චීන සෙබළුන් ගැටුමකට මැදිවන ආකාරය විදේශ මාධ්‍ය මෙලෙස වාර්තා කළා. උතුරු කොරියානු නිදහස වෙනුවෙන් පෙනී සිටින බව කියන සංවිධානයක් උතුරු කොරියානු නායක කිම් ජොං උන් සහ පියොන්ග්‍යාන්ග් පාලනය විවේචනය කරමින් පත්‍රිකා 50000ක් බැලුන් 20ක ගැටගසා කොරියානු දේශසීමාවේ සිට මුදා හැර තිබෙනවා. මේ අතර උතුරු කොරියාවද දකුණට එරෙහි නිවේදන ප්‍රචාරය කෙරෙන ශබ්ද විකාශන යන්ත්‍ර දේශසීමාව ආශ්‍රිතව වැඩි කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. B2 වර්ගයේ අවසන් චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කිරීමට චීනය සමත් වුණා. ඉහළ තාක්ෂණයෙන් පිරිපුන් මෙමගින් පෘථිවියේ ඡායාරූප ගැනීම සහ තාරකා මණ්ඩල නිරීක්ෂණය කිරීම අරමුණු බව විදේශ මාධ්‍ය වාර්තා කළා. බොලීවියාවේ සැන්ටා ක්‍රූස් ප්‍රදේශයට බලපෑති අධික වෙස සහිත කාලගුණය හේතුවෙන් ජලගැලීම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. අවතැන් වූ ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ආකාරය විදේශ මාධ්‍ය මෙලෙස වාර්තා කළා. ලොව වටා හිරු. දවසේ විනිමය අනුපාතය පිළිබඳවයි දැන් අවධානය.
කොවිඩ් අවදානමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන සිය දෙවන නේවාසික පුහුණු කඳවුර ඊයේ පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. ක්‍රීඩකින් 24 දෙනෙකු දින 10ක කාලයක් මෙම පුහුණු සැසිය සඳහා එක්වීමට නියමිත අතර ඊට පෙර ක්‍රීඩකින් වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්ද සිදු කෙරුණේ මෙලෙසින්. මේ මාස පළමුවනදා සිට දින 12ක කාලයක් කොළඹ CCC ක්‍රීඩාපිටියේදී පැවති පළමු පුහුණු සැසියට එක් වූ ක්‍රීඩකින් 14 දෙනාට අමතරව තවත් ක්‍රීඩකින් 10 දෙනෙකු මෙම පුහුණු කඳවුර සඳහා එක්වෙනවා. ඊට හිටපු නායකින් දෙදෙනෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල්ද ඇතුළත්. මාස කිහිපයකට පසු දෙවනි සංචිතය පුහුණුවීම අද ආරම්භ කරනවා. අපි ඉතින් හොඳ කැම්ප් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. Our job is to try and stay fit, stay focused and ready to go whenever the opportunity arises. ට්‍රේනර්ස්ලා අපිට ප්‍රෝග්‍රෑම්ස් එවලා තිබුණා අපේ ෆිට්නස් ලෙවල් එක කොහොමද මේන්ටේන් කරන්න කියන එක. ඉතින් ඒ වගේම අපේ ඩයට් ප්ලෑන් එක. ඉතින් ඒ වගේ දේවල් ඉතාමත් හොඳට වැඩ කටයුතු කරලා කණ්ඩායමක් විදියට අපිට එකට පුහුණුවීම ආරම්භ කරන්න ලැබීම එක ගැන ගොඩක් සන්තෝෂයි. දින 10ක කාලයක් පුරා දිවෙන නේවාසික පුහුණු කඳවුර ලබන මාස දෙවනදා අවසන් වීමට නියමිතයි. පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇත්තේ ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩකින් වන ෂඩාබ් ඛාන්, හැරිස් රවුෆ් සහ හයිඩර් අලීට. එංගලන්ත ක්‍රිකට් සංචාරයට එක්වීමේ අරමුණින් මේ දිනවලදී පාකිස්තාන කණ්ඩායම සිය පුහුණුවීම් ආරම්භ කර ඇති අතර එහිදී සිදු කළ PCR පරීක්ෂණවලදී මෙම ක්‍රීඩකින්ට කොවිඩ් ආසාදනය වී ඇති බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරනවා. මෙම ක්‍රීඩකින් තිදෙනා සමග රාවල්පින්ඩියේදී පුහුණුවීම් සිදු කළ උස්මාන් ෂෙන්වාරිට සහ ඉමාඩ් වසීම්ට සිදු කළ කොවිඩ් පරීක්ෂණවලදී ඔවුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙන අතර ෂොයිබ් මලික්, ක්ලිෆ් ඩීකන් සහ පන්දු යැවීමේ පුහුණුකරු වන වකාර් යුනුස්ගේ සිදු කළ PCR පරීක්ෂණයන්ගේ වාර්තාවන් අද නිකුත් කිරීමට නියමිතයි. මීට පෙර පාකිස්තාන හිටපු නායක ෂහීඩ් අෆ්රිඩීටත් කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වුණා. මේ අනුව ලබන මාස පාකිස්තාන කණ්ඩායමේ එංගලන්ත තරඟ සංචාරයද අවිනිශ්චිත වී තිබෙනවා. පාකිස්තාන කණ්ඩායම එංගලන්තයේදී ටෙස්ට් තරඟ 3කට සහ පන්දුවාර 20 ක්‍රිකට් තරඟ 3කට සහභාගී වීමට නියමිතයි. හිරු 11:55 මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නිමවට පත්වනවා. පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දිස්සන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. යළිත් හමු යමු සවස 6:55ට. සුබ දවසක්.